හරි. අපි ගිය සතියේ නවත්තපු තැන ඉඳන් පටන් ගමු. අපි ගිය සතියේ පාඩම ආපහු මතක් කරොත් HBR ආකලනය කතා කරේ. ඒ HBR ආකලනයේදී අපි කිව්වා දිත්ත බන්ධනය සඳහා HBR ආකලනය වෙනකොට right දිත්ත බන්ධනය සඳහා HBR ආකලනය වෙනකොට පයි බන්ධනය බිඳිලා H1යි Br එකයි එනවා. හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ මාකෝනිකොෆ්ට අණුව හයිඩ්‍රජන්ට සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි. එහෙම නැත්නම් අපි කියනවා ත්‍රිමාන විරතාවේ අඩු හයිඩ්‍රජන් වැඩි ත්‍රිමාන විරතාවේ අඩු තැනට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා කියලා අපි කිව්වේ. හරිද? එතකොට මෙතනදී එක කියන කාබන් සහ දෙක කියන කාබන් ගත්තාම හයිඩ්‍රජන් සම්බන්ධ වුණේ දෙක කියන කාබන්. එයාගේ තමයි හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන්නේ. එහෙම නැත්නම් ත්‍රිමාන විරතාවේ අඩු කාබන්. එහෙමයි අපි ගත්තේ. හැබැයි ඒක පෙරොක්සයිඩ් මාධ්‍ය HBr දැම්මොත් ඒකේ අනිත් පැත්ත වෙනවා කිව්වා. ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩි තැනට Br එනවා. ඒකේ අනිත් පැත්ත එනවා. ඒ විදිහට උදාහරණ කතා කරා අපි ওই විදිහට. හරි නේද? ඊට පස්සේ අපි ආයි කිව්වා ගිය සතියේදී අර HBr ආකලනය වුණා වගේම HCl උත් ආකලනය වෙනවා. සමමිතිකේවට ඕන විදිහකට අසමමිතික නම් හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් එන විදිහට ඒ විදිහට අසමමිතික නම් එහෙමයි. කොහොම හරි කමන්නේ HBr ආකලනය වුණා වගේම HCl උත් ආකලනය වෙනවා. හැබැයි HCl ආකලනය වෙනකොට පෙරොක්සයිඩ් මාධ්‍යය දාලා අනිත් පැත්තට Cl දාලා එහෙම එකක් නැහැ. ඒ පෙරොක්සයිඩ් මාධ්‍යයේ ප්‍රතික්‍රියාව තියෙන HBr ට විතරයි. හරිද? HBr ට විතරයි මේ ප්‍රතික්‍රියාව තියෙන්නේ. රයිට්? ඒක තමයි අපි ඊට පස්සේ කතා කරේ. ඊට පස්සේ කතා කරා ඊටාම සුවිශේෂී කාරණාවක්. මේක තමයි මේ HBr ආකලනයේ වැදගත් මේක. දිත්ත බන්ධනයකට HBr ආකලනය කරනකොට සංයෝගයේ OH එකක් තිබ්බොත් සංයෝගයේ OH එකක් තිබ්බොත් අර දිත්ත බන්ධනයට අමතරව OH එකත් Br බවට පත් වෙනවා. ඕක මතක තියාගන්න. පරිවර්තන කරද්දී ඉතාම වැදගත් වෙනවා. හරි නේද? මේ සතිය නැතත් ඉදිරි සතිවලදී පරිවර්තන කරනකොට ඉතාම වැදගත්. ඔන්න ඔය මං කියුව එක මොකද්ද? OH එකක් තියෙනකොට දිත්ත බන්ධනයකට HBr දානකොට දිත්ත බන්ධනයට HBr එනවට අමතරව දැන් මේ තියෙන දිත්ත බන්ධනයට HBr ඇවිල්ලා එනවට අමතරව OH එකත් Br වෙනවා. හැබැයි ඒ විදිහටම දිත්ත බන්ධනයකට HCl දැම්මොත් OH එකක් තියෙනකොට ඒ OH එකට මුකුත් වෙන්නේ නැහැ. HCl දිත්ත බන්ධනයට එනවා විතරයි. ඒ කියන්නේ HCl වලින් OH එක Cl කරන්න බෑ. හැබැයි HBr ට OH එක Br කරන්න පුළුවන්. පරිවර්තන වලදී ඉතාම වැදගත් ප්‍රතික්‍රියාවක් තමයි ඔය කියන්නේ. ඉතාම වැදගත් ප්‍රතික්‍රියාවක්. මෙතනින් තමයි අපි පාඩම නැවතුනේ. එතන ඉඳන් අපි යමු ඉස්සරහට. මම හිතන්නේ පාඩම පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ පරිවර්තනයකින් අපි ඉතාම චූටි පරිවර්තනයක් විනාඩි 5න් කරන්න පුළුවන්. විනාඩි 5න් කරන්න පුළුවන් කරලා ටක් ගාලා පරිවර්තනේ දාන්න බලන්න ඔයාලා. පරිවර්තනය කරලා දාන්න බලන්න ඉක්මනින්. ටක් ගාලා මේක කරන්න. විනාඩි 5න් කරන්න WhatsApp එකට හරි Telegram වලට හරි දාන්න. ඕන එකකට දාන්න ඉක්මනින් දාන්න පරිවර්තනය කළා මේක. ඉක්මනින් කරන්න මම මොකුත් කියන්නේ ඉක්මනින් කරන්න. චූටි පරිවර්තනයක් ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්.
රයිට් පාල උත්තර එවනවා එවන්න කලන හරි පුතේ වාග්ගික ඊට පස්සේ නමත් එක්ක එවන්න හොඳේ එවනකොට හිරුෂි හරි ටෙලිග්‍රෑම් එකට එවලා තියෙනවා රිත්නාන් හරි පුතේ දැන් අද විතරයි මේ ටෙලිග්‍රෑම් එකයි WhatsApp එකයි දෙකම බලන්නේ ඊගව දවසේ බලන්න ටෙලිග්‍රෑම් විතරයි මද්දසාර නෑ එහෙම කරන්න එපා නේද දෙකම බලන්න රයිට් හරි දසුනි හරි දසුනි ඒ වුණාට H2O2 කියලා ලියන්න එපා පුතේ O2 2- කියලාම ලියන්න හරිද H2O2 කියලා ලියන්න එපා සමහර වෙලාවට H2O2 H2O2 කියන එක නිවැරදි නැහැ නමුත් ලකුණු නම් කපන්න නැති වෙයි නමුත් දසුනි හොඳයි H2O2 කියලා ලියන්නේ නැතුව O2 2- පෙරොක්සයිඩ් කියන එකම ලියන්න ඇති එහෙම ලියන්න හරි ටිනෝෂි හරි පුතේ හසිනි හෂානි සරි හෂානි අන්තිම පියවර බලන්න HBR දැම්මොත් මොකද වෙන්නේ හරිද HBR දැම්මොත් මොකද වෙන්නේ මෙයාට HBR දැම්මොත් මාකෝනිකොෆ් එක්ක සංසන්දනය කරලා බලන්න හෂානි හරිද කියලා ඒ කියන්නේ හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි තැනටනේ HBR දානකොට හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි කාබන්ට ඒ කාබන් දෙන්න සලකන්න ඕනේ දෙපැත්තේ තියෙන කාබන්ලා වැඩක් නැහැ දිත්ත බන්ධනයේ තියෙන කාබන් දෙන්න විතරයි සලකන්නේ එතකොට හෂානි චුට්ටක් චෙක් කරන්න ඒක මදුෂා හරි පුතේ යසිත සඳරුවන් යසිත හරි පුතේ වාගේ උත්තරේ කොහෙවන් තව එවන්න ළමයි 20ක්වත් අඩුම ගානේ නේද ළමයි 40 නේද 43ක් ඉන්නවා ළමයි 20ක්වත් එවන්න ඕනේ මේක චූටි පරිවර්තනයක් නිසා ඉක්මනින් එවන්න WhatsApp එකට හෝ Telegram ඕන එකකට එවන්න සෙව්මිනි හරි පුතේ රයිට් හෂානි දැන් හරි එවන්න අඩුපාඩු එතකොට ඔයාලගේ අඩුපාඩු බලන්න පුළුවන් නේ වැරදුනාට කමක් නැහැ ඒ වැරදි මම මෙතන හයියෙන් හැමෝටම හෙන්න කිව්වත් කමක් නැහැ ඒව ගැන එච්චර හිතන්න එපා නේද තමන්ගේ වැරදි තමන්ගෙන් වෙන අඩුපාඩු ඒවා දැනගෙන ඉන්න එක හරි වැදගත් නේ හරි නේද එවන්න හැමෝම උත්තරේ එවන්න ඒක තමයි වැදගත් වෙන්නේ සිතුම් හරි පුතේ සිතුම් හරි උත්තරේ ගොඩක් ටෙලිග්‍රෑම් තමයි වන්නේ ශානක හරි පුතේ රයිට් හරි දැන් ගොඩක් අය ඔපු නිසා මම උත්තරේ කියන්නේ මේක ලොකු දෙයක් නෙමෙයි ඊටාම සරල පරිවර්තනයක් මෙහෙම
මෙතනදී පෙරොක්සයිඩ් දාන එක විශේෂම දේ තමයි මෙතනදී පෙරොක්සයිඩ් දාන එක හරිම වැදගත්. මොකද හේතුව නිකම් HBr දැම්මොත් එන්නේ මේකනේ කාබන් පරමාණු දෙක 1යි 2යි. ද්විත්ව බන්ධනයේ තියෙන කාබන් දෙන්න දිහා තමයි බලන්න ඕනේ. එක කියන කාබන්ට තියෙන හයිඩ්‍රජන් එක්කෙනයි දෙක කියන කාබන්ට තියෙන හයිඩ්‍රජන් දෙන්නයි. සාමාන්‍යයෙන් HBr දැම්මොත් එන්නේ හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන්. ඇතුළට Br එළියට හයිඩ්‍රජන්. එහෙම එකක් වෙන්නේ. මෙහෙම එන්න ඕනේ. හැබැයි මෙතන ඕනේ Br එක මෙතෙන්ට ඕන නිසා තමයි මොකද HBr දාන්නේ පෙරොක්සයිඩ් මාධ්‍ය HBr දාන්නේ හරිද පෙරොක්සයිඩ් මාධ්‍ය HBr දාන්නේ ඒ නිසා right උමාය හරි පුතේ හරි නේද right හරි දැන් බලන්න දෙයක් නැහැ ඔයාලට උත්තරේ දුන්න නිසා ඒ ගැන සතුටුයි හරි හොඳයි ඊටාම සරල පරිවර්තනයක් ලේසි ඊටාම ලේසි මේ පරිවර්තනය හරි නේද අපි ඊගාවට තවත් චූටි නැති පරිවර්තනයක් කරනවා චූටි නෑ මේක අමාරු නෙමෙයි ටිකක් ලොකුයි ටිකක් වැඩිපුර ලියන්න තියෙනවා ඒක හොඳ ලොකු පිටුවක් අරගෙන වැඩේ පටන් ගන්න පිටු භාගයක් එහෙම දිනනකොට පරිවර්තනය කරන්න එපා ඊටමදි මේ පරිවර්තනයේ ලොකු පරිවර්තනයක් ගොඩක් ලියන්න තියෙන එක කල්පනා කරලා කරන්න හොඳ පරිවර්තනයක් right හරි කරන්න අද දවස පරිවර්තන දෙකකින් පටන් ගන්න පරණ පාඩම් මතක් කරන්න ආපහු මතක් කරනවා අර මම තව ටිකකින් මේ WhatsApp group එක අයින් කරනවා. ඔයාලා හැමෝම Telegram වලට join වෙච්ච අය ඉන්නවා නම් WhatsApp වලින් remove වෙන්න ඉක්මනින්. එතකොට මට ලේසි ඒක අයින් කරගන්න. හැමෝම remove වෙන්න group එකෙන්. එතකොට මට ඒක අයින් කරන්න ලේසි.
එකත් කරලා ඉවරයි එවන්න. අමාරු එකක් නෙමේ ලේසි පොඩි වෙලාවක් යන එක විතරයි වෙනස.
හරි පුතේ උත්තර ගොඩක් එවලා තියෙනවා මම බලන්නම් කින් එක එවලා තියෙනවා ඩිලීට් කරලා තියෙනවා කවුද රිත්නාල් පුතේ මේ එවලා තියෙන එක හරි ඒ වුණාට අර ග්‍රෙනාඩ් එක පුතේ පියවර දෙකකට ලියන්න. ග්‍රෙනාඩ් හදනවා D2O දාන එක 1 2 දාලා ලිව්වට වැරදි නෙමෙයි. හරි නේද? නමුත් ගොඩාක් හොඳයි. තාම නිවැරදි. වියලීතර මැග්නීසියම් දාලා ඒ ලැබෙන එක ලියලා ඊට පස්සේ D2O දාන එක ලියන්න. ඒක පියවර දෙකකට ලියන්න. එතකොට ඒක හොඳටම හොඳයි ඒක. Right. දසුනි හරි පුතේ. Very good. හොඳයි. දසුනි හරි හොඳයි. හරි. එවන්නේ දැන්ට දසුනි එව්වා හරියටම හරි ඉවරයි. රිත්නාල් අරක විතරක් වෙනස් කරන්න. එතකොට රිත්නාල් දෙකත් හරි. කවුද උමායා පුතේ මේ ඔයා පළවෙනියට HBR දාලා තියෙනවා හරි H එකයි BR එකයි එනවා නිවැරදිව ඊට පස්සේ ඒකට වියලීතර මැග්නීසියම් දැම්මහම ඒකත් හරියට ලියලා තියෙනවා ඒ BR එක තියෙන තැන MgBr වෙනවා ඒක හරි. ඒතර ඒක D2O දැම්මහම එතෙන්ටනේ ඩියුටීරියම් එන්න ඕනේ. ඔයා තේරුණා නේද? ඩියුටීරියම් දැම්මහම MgBr තියෙන තැනටයි D එන්නේ. හැබැයි වාට අරගන්න තියෙන ඊටත් ඇතුළට D එකක් අරගන්න තියෙන. චූට්ටක් බලන්නේ කුමාය. චූට්ටක් බලන්න. රයිට් එවන්න ඉක්මනින් එවන්න. කරලා ඉවරයි ඉක්මනින් එවන්න. පුලස්ති ප්ලැටිනම් H2 දැම්මහම පුලස්ති ඒකේ ත්‍රිත්ව බන්ධනය තනි බන්ධනයම වෙනවා. ඊපස්සේ D2O දාලා මොකද අර D එකක් කරන් තියෙන්නේ කොහොමද? මට ඒක වැරදි නේද? පා D2O දාලා එකපාරට D2O දාලා COOH එක වෙනුවට D එකක් කරගෙන.
එහෙම ප්‍රතික්‍රියාවක් නැහැ නිකුලස්නේ. දැන් අපිට මේ COOH එකක් මේ වගේ COOH එකක් එකපාරට ඩී කිරීමේ ක්‍රමයක් නැහැ අපිට. එහෙම බෑ. COOH එකක් එකපාරට ඩී කරන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ අපිට. හරි චුට්ටක් හිතන්න බලන්න. පරිවර්තනයේ සාර්ථකමදි. එවන් ඉක්මනින් එවන්න. තව යොපු නැති ළමයි ගොඩක් ඉන්නවා. හිරුෂි හරි පුතේ පරිවර්තනය. හිරුෂි එක හරි. ඔයා ඉස්සල්ලාම හිරුෂි ඉස්සල්ලාම අර ක්ලෙමන්සන්ම දාන එක දෙපාරක් කරලා තියෙනව නේද? හරිද? ඔයා ක්ලෙමන්සන් දාන එක මේකෙදි දැන් මේ ස්ථාන දෙකකට ක්ලෙමන්සන් දාන්න ඕනකම තියෙනවනේ. ඒක පැහැදිලිනේ ඒක ඔයාලට අනිවාර්යයෙන්ම. හරිද? ක්ලෙමන්සන් දාන්න තියෙනවා තැන් දෙකකට මේකට ක්ලෙමන්සන් දෙනවා මෙතන ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙන ඒකට ක්ලෙමන්සන් වෙනවා. එතකොට මේ ස්ථාන දෙකකට ක්ලෙමන්සන් දානකොට ඒක දෙපාරකට ලියන්න ඕනේ නැහැ. මේක කෙලින්ම ක්ලෙමන්සන් කරනකොට මේ තැනයි දෙකම ඔක්සිහරණය වෙලා H2 ගාන එනවා ඒ තැන් වලට. H2 ගාන එනවා. එතකොට මෙතන CH2 වෙනවා. මෙතන CH3 වෙනවා. එහෙම වෙනවා. එතකොට දෙපාරක් ක්ලෙමන්සන් ලියන්න ඕනේ නැහැ හිරුෂි. හරි. එච්චරයි වෙනසකට වෙන්න ඕනේ. වෙන කිසි ගැටලුවක් නැහැ. හරි පරිවර්තනය. right පරිවර්තනය හරි. වෙන කිසි ගැටලුවක් නැහැ. හොඳයි. ඉක්මනින් ගෙවන්න ළමයි තව යොපු නැති අය ඉන්නවා. හෂානි හරි පුතේ පරිවර්තනය නිවැරදි. නෙත්නි මට අහන එක පැහැදිලි නෑ. right ඉක්මනින් ගෙවන්න.
පරිවර්තනය මේ පුලස්ති පරිවර්තනය පටන් ගත්ත විදිහේම ගැටලුවක් තියෙනවා පුලස්ති වගේ. ඒකයි ගැටලුව ලොකුම ගැටලුව එතන තියෙනවා. ඒ මොකද ඒ ත්‍රිත්ව බන්ධනය දැන් නිකම්ම ප්ලැටිනම් H2 දාලා රත් කරාම පුලස්ති මෙතන මේ ත්‍රිත්ව බන්ධනය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තනි බන්ධනයක් වෙනවනේ. හරිද? ඒක තමයි ගැටලුව. මේක තනි බන්ධනයක් කරගෙන බෑ අපිට පරිවර්තනයේදී. රයිට් එවන්න තව එවන්න මදි ප්‍රමාණවත් නෑ හරියට කරලා ළමයි 5-6 දෙනෙක් විතරයි තාම එව්වේ හරියට කරලා ඉක්මනින් එවන්න. ඉක්මනින් එවන්න. තව විනාඩි 5ක් විතර දෙන්නම් ඊට වඩා දෙන්න බෑ. ඉක්මනින් එවන්න. ඉක්මනින් එවන්න. රයිට්. යසිත සඳරුවන් හරි පුතේ. යසිත හරි වාගේ පරිවර්තනේ. නිවැරදි. හරි. කිසි අඩුපාඩුවක් නැහැ හරියටම හරි. එවන්න ඉක්මනින් එවන්න. තව විනාඩි 5යි දෙන්නේ ඉක්මනින් එවන්න. තව විනාඩි 5යි දෙන්නේ. එවන ඉක්මනින් එවන්න. වෙනුජ කොටසයි පරිවර්තනය ඇවිල්ලා තියෙන්නේ. දැන් අර ඒකේ කොටසයි ඇවිල්ලා තියෙන්නේ කොහොමද ඊටු ටික සම්බන්ධ කරගන්නේ මේකේ පරිවර්තනයේ කොටසයි ඇවිල්ලා තියෙන්නේ ඒකයි වැඩි. කරලා තියෙන ටික හරි ඊටු ටික වම් පැත්තේ තියෙන එකේ යට මේකයි දකුණු පැත්තේ තියෙන එකේ යට මේකයි දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද ඒ දෙක? එන්නේ ඒ දෙක අතර සම්බන්ධතාවය එන්නේ කොහොමද? අන්න ඒක ඕනේ. right?
මේ දිනේෂ් කරලා තියෙනවා හරි අර එක කොටේ අස්සේ ලියන්න ගිහිල්ලා මං කියවනේ පිටු භාගයක් එහෙම ආවොත් පිටු භාගයක් නේ පිටු භාගික විතර එනකොට ලියන්න එපා මේ ඉඩමදි නම් හොඳට ඉඩ ගන්න කියලා. ඔයා මේ තීන ඉඩේ පරිස්සමෙන් අමාරුවෙන් ලියන්න ගිහිල්ලා පරිවර්තනයේ ලියන එක අවුල් කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ඒක හරියට කරන්න ඕනේ ලියන්න ඕනේ. ඉමාස් නැගිටිනව නිදිද? අත් දෙක බැදගෙන ෆෝන් එක දිහා බලගෙන නේ පරිවර්තනය කරන්න ඕනේ. හරි දිනේෂ් ඒක අර පිළිවෙලට කරන්න ඔයා මේක ලියන්න ගිහිල්ලා අස්සේ ලියන්න ගිහිල්ලා ඔයා මේක අවුල් කරගෙන තියෙන්නේ දිනේෂ්. right. හරි හරි වෙන Java ඉතුරු ටික. let's see HBR ඒකේ වෙනුච දැන් දිත්ත බන්ධනයේට HBR දානකොට BR එක ඇවිල්ලා ඒකට වියලීතර මැග්නීසියම් දානකොට පුතේ එතන MgBr වෙනවනේ. හරි. එතන MgBr වෙනවා. එතන MgBr වෙනකොට ඊට පස්සේ ඒකට D2O දානකොට එතෙන්ටමනේ D එක එන්නේ. දැන් ඔයා බලන්න ඔයාගේ BR එක තියෙන පුතේ දකුණු පැත්තේ ඉඳන් දෙවෙනි කාබන්ගේ BR එක තියෙන්නේ. ඒතකොට දකුණු පැත්තේ ඉඳන් දෙවෙනි කාබන්ට තමයි MgBr වෙන්නේ. D2O දානකොට දකුණු පැත්තෙන් ඉඳන් දෙවෙනි කාබන්ට තමයි ඩියුටීරියම් වෙන්නේ. චූටක් හිතන්න වෙනුච එක. චූටක් හිතන්න. right චූටක් බලන්න හිතලා බලන්න ඒක. සෙව්මිනි H2 පැලේඩියම් කුයිනොලින් දානකොට පුතේ ත්‍රිත්ව බන්ධනයේ දිත්ත බන්ධනයේ වෙන්නේ තියෙන තැනින්මයි. හරිද? දැන් ඔයා ත්‍රිත්ව බන්ධනයේ දිත්ත බන්ධනය කරලා තියෙනවා ඇතුළටම අරගෙන. එහෙම වෙන්නේ නැහැ. තීන තැනම ත්‍රිත්ව බන්ධනයේ තීන තැනින්ම දිත්ත බන්ධනය වෙනවා. හරිද? තීන තැනම ත්‍රිත්ව බන්ධනයේ තීන තැනින්ම දිත්ත බන්ධනය වෙනවා. right? හරි. දැන් මේකට H2 පැලේඩියම් කුයිනොලින් දානකොට මෙතනින්ම තමයි දිත්ත බන්ධනය වෙන්නේ. නැතුව ඒක ඇතුළට අවිල්ලා දිත්ත බන්ධනය වෙන්නේ නැහැ සෙව්මිනි. ෂූට්ටක් බලන්න ඒක. right ෂූට්ටක් බලන්න. කෝ තව යොපු නැති ළමයි ඉන්නවා. තව යොපු නැති ළමයි ඉන්නවා එවන්න. ඉක්මනින් එවන්න. right කොහොමද මේක ගන්නෙ? ක්ලෙමන්සන් කරාම ඇල්ඩිහයිඩයි කීටෝනයි දෙකම CH2 වෙනවා. ඔයාලට කහ පාටින් තියෙනවා පේනවා. සෝඩා ලයිම් දැම්මහම එනවා. හරිද? සෝඩා ලයිම් දැම්මහම ඒකත් හරි. ඊට පස්සේ දැන් චුට්ටක් අනිත් පැත්තට මේ පරිවර්තනේ හිතුවොත් නේද? අනිත් පැත්තට හිතුවොත් පරිවර්තනේ එහෙම හිතන්න ඕනෙත් නැහැ. මේක ලේසියෙන් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. අනිත් පැත්තට හිතුවොත් මෙන්න මෙතෙන්ට ඩියුටීරියම් එකක් මේ විදිහට ගන්න අපිට ලේසිම ක්‍රමේ තමයි මෙතෙන්ට හරිද? මෙතෙන්ට BR එකක් නැත්නම් Cl එකක් වෙන්නත් පුළුවන්. ඇවිල්ලා ඒකට වියලීතර මැග්නීසියම් දාලා ඒක MgBr කරලා ඊට පස්සේ D2O දැම්මනම් D එකක් එනවනේ. අර එකපාර 1 2 කියලා දාන්න නැතුව මේ විදිහට ලියන්න. මේ විදිහට ලියන එක තමයි හොඳ. හරිද? BR කියනකොට MgBr වෙලා D2O දානකොට D එකක්. එතකොට මෙතෙන්ට BR එකක් ගැනීම තමයි අවශ්‍යතාවය. එතකොට එතෙන්ට BR එකක් ගන්න ඕන නම්
හරි නේද? එතෙන්ට BR එකක් ගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මෙතෙන්ට දිත්ත බන්ධනයක් එන්නනේ ඕනේ. හැබැයි දැන් මෙතනදී ත්‍රිත්ත බන්ධනයේ තියෙන කෙරවලේ තියෙන ත්‍රිත්ත බන්ධනය ඇතුළට ගන්න ඕනේ දිත්ත බන්ධනයක් විදියට. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ රොටේෂන් එක. හරිද? මේ ත්‍රිත්ත බන්ධනය ඉස්සල්ලාම දිත්ත බන්ධනයක් කරනවා. ඊට පස්සේ ඒකට HBR දානවා. ඊට පස්සේ ඒක මධ්‍යසාරකයේ උච්ච කරද්දී අර දිත්ත බන්ධනයේ තිබ්බ එක ඇතුළට එනවා. එහෙමයි මේ දිත්ත බන්ධන ඇතුළට ගන්න මෙහෙම. තේරුණාද කියන එක? දිත්ත බන්ධන ඇතුළට ගන්න මෙහෙම මේක තමයි ක්‍රමය. මේ කෙරවලේ තියෙන දිත්ත බන්ධනය ඇතුළට එනවා. HBR දාලා මධ්‍යසාරකයේ උච්ච කරනවා. ඒතකොට ඇතුළට ගන්න පුළුවන් දිත්ත බන්ධනය. හරිද පුතේ? තේරුණාද කිව්ව එක බලන්න පැහැදිලිද? දැන් ඕක බලාගෙන දිරිපිටි ගාලා ලියා ගන්නවා කියන එක නම් හපංකමක් නෙවෙයි. ඒකත් කියන්න ඕනේ. මේක අවබෝධ කරගන්න මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. right අවබෝධ කරගන්න මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. හරි. තිරුෂි හරි වල තිබ්බ එක. right. තිරුෂි හරි වල තිබ්බ එක. හරි නේද? right. මේක පිළිබඳ ප්‍රශ්න මොකුත් තියෙනවද අහන්න? මේකදී අමාරු පරිවර්තනයක් නෙවෙයි. ඒතර මේක අමාරු එකක් නෙමෙයි ටිකක්. ලොකුයි පරිවර්තනයේ ලොකුයි විතරයි. දැන් මට ස්ලයිඩ් එකක් ඉදමදි මේක අන්තිමට ලියන්න. පරිවර්තනයේ ලොකු එක විතරයි තියෙන්නේ වෙන කිසි අමාරුවක් නැහැ. හරිද? එතකොට මේකේ තියෙන එකම දේ තමයි ටිකක් පරණ දේවල් එහෙම පොඩ්ඩක් මතක් කරගෙන කරගන්න තිබෙච්චරයි. වෙන මොකුත් නැහැ. නේද? මෙතෙක් කල් ඉගෙන ගත්ත බොහෝමයක් ප්‍රතික්‍රියාවන් මේකදී ඔයාලට ඇප්ලයි කරන්න වෙලා තියෙනවා. ඒකයි වෙනස. හරි නේද? ඒකයි වෙනස. වෙන කිසිදු වෙනසක් මේ පරිවර්තනය තුල නැහැ. හරි මේ පරිවර්තනය තුල වෙන කිසිදු වෙනසක් නැත. ඒකත් මතක තියාගන්න. right. අපි පාඩමට එමු ඉදිරියට එහෙනම්. මේක හරි නේද? මොකද ප්‍රශ්න මොකුත් අහනවද මේ සම්බන්ධව? ප්‍රශ්න මොකුත් අහනවද ඔයාලා? right. ප්‍රශ්න මොකුත් අහන්න නැත්නම් අපි ඉස්සරහට එමු. මාතෘකාව BR2 ආකලනය. right මාතෘකාව BR2 ආකලනය. ලියා ගන්න මාතෘකාව. BR2 ආකලනය. BR2 ආකලනය. අපි BR2 ආකලනය කියලා කියන්නේ දිත්ත බන්ධනය BR2ත් එක්ක ප්‍රතික්‍රියා කිරීම. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණයෙන්ම කතා කරන්නම් මේක අපි පටන් ගමු සමමිති කැල්කීන වලින්. සමමිති කැල්කීන වලින් පටන් ගමු. සමමිති කැල්කීනයක් ඇසුරෙන් නැත්නම් අපි දිත්ත බන්ධනය ගැන කතා කරොත් දිත්ත බන්ධනයට BR2 අණු ඇල්කීනයත් එක්ක සම්බන්ධ වෙනකොට ඇල්කීනය ළඟට ආවහම මේ BR2 අණුව ද්‍රවීකරණයක් වෙනවා. BR2 අණුව ද්‍රවීකරණයක් වෙනවා එක බ්‍රෝමීන් පරමාණුවකට ඩෙල්ටා ප්ලස් අනෙක් බ්‍රෝමීන් පරමාණුවට ඩෙල්ටා මයිනස් ලැබෙන විදිහට. දිත්ත බන්ධනයේ ළඟට ආවහම තමයි එන්නේ. ඉස්සර නම් අපි කතා කරා ওই BR2 අණුව ඔන්න ඔය මම ඔය ඇඳලා තියෙන හැඩේටම BR2 අණුව දිත්ත බන්ධනයේ ළඟට එන්න ඕනේ දිශානතියෙන් කියන හැබැයි දැන් නම් එහෙම විශේෂ නිර්දේශය එහෙම නිශ්චිතව එහෙම කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒක අපි එච්චර කතා කරන්නේ නැති වුමු. එහෙම ඕනේ නැහැ. ඕන විදිහකට අඳින්න පුළුවන්. නමුත් මම නම් කැමතියි මෙහිම අඳිනවා. කොහොම වුණත් අර දිත්ත බන්ධනයට ළඟ BR එක තමයි ඩෙල්ටා ප්ලස් එන්නේ. හරිද? ඒක ප්‍රේරණයක් වෙන්නේ. එතකොට මෙන්න මේ දිත්ත බන්ධනයට ආසන්න බ්‍රෝමීන් පරමාණුව ඩෙල්ටා ප්ලස් උනාට පස්සේ වෙන්නේ මෙන්න මේ විදිහට BR ඩෙල්ටා ප්ලස් කෙන් පහර දෙනවා දිත්ත බන්ධනයට. දැන් BR ඩෙල්ටා ප්ලස් කෙන් දිත්ත බන්ධනයට පහර දෙනවා කියලා කිව්වට ඊතලයේ අඳින්න BR වලින් ඉඳන් දිත්ත බන්ධනයට නෙමෙයි ඊතලයේ අඳින්න ඕනේ දිත්ත බන්ධනයේ ඉඳන් BR ට. මොකද දිත්ත බන්ධනයේ ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන එන්නේ. එතකොට මේක ඔයාලා දන්නවා මේ ඉලෙක්ට්‍රෝන වෙන්නේ මේ බදි බන්ධනයේ ඉලෙක්ට්‍රෝන කාබන් ගාවට අවිල්ලා කාබන් ගාව ඉඳන් තමයි මෙතෙන්ට ආවේ. ඔය ඊතල දෙක කහ පාට ඊතල දෙක වෙනුවට තමයි අපි යාන්ත්‍රණය ලියද්දි තනි සුදු පාට ඊතලේ භාවිතා කරන්නේ. ඒතර එහෙම පහර දීම සිදු වෙනකොට නැත්තම් බන්ධනයේ විදියට කැඩෙනකොට මේ බ්‍රෝමීන් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක
අර Br ඩෙල්ටා මයිනස් යට තියෙන බ්‍රෝමීන්ගේ පැත්තට ගිහිල්ලා බන්ධනයේ බ්‍රෝමීන් බන්ධනය කඩා ගන්නවා. බ්‍රෝමීන් බන්ධනය කැඩෙනකොට මේ බ්‍රෝමීන්ට දැන් මේ තියෙන්නේ විසම විච්ඡේදනයක් නේ සම්පූර්ණ ඊතලයේ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකම එනවා. මේ කොළපාට බ්‍රෝමීන් Br ඍණ වෙනකොට හරිද? කොළපාට බ්‍රෝමීන් Br ඍණ වෙනකොට මෙන්න මේ ධන වෙච්ච බ්‍රෝමීන් මෙතනදි වෙන්නේ මතක තියාගන්න චූටි වෙනසක් තියෙනවා. ධන වෙච්ච බ්‍රෝමීන් මෙන්න මේ කාබන් දෙන්නටම බැඳිලා චක්‍රීය බ්‍රෝමු කැටායනයක් හැදෙනවා. අපි ඔකට කියනවා චක්‍රීය බ්‍රෝමු කැටායනය කියලා. මේ තියෙන්නේ Br ඍණ එක්කෙනා කොළපාට එක්කෙනා. Br ඍණ එක්කෙනා එළියට එනකොට හැදෙනවා චක්‍රීය බ්‍රෝමු කැටායනයක් හැදෙනවා. ඕක තමයි පළවෙනියටම සිදුවන දේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේදී. හරිද? ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේදී ලියන්න. ඇල්කීනයකට Br2 ආකලනය වීමේදී පළමුව Br2 අණුව Br ඩෙල්ටා ප්ලස් සහ Br ඩෙල්ටා මයිනස් වශයෙන් ද්‍රවීකරණය වේ. Br ඩෙල්ටා ප්ලස් සහ Br ඩෙල්ටා මයිනස් ලෙස ඉස්සලාම් Br2 අණුව ද්‍රවීකරණය වෙනවා. එම Br ඩෙල්ටා ප්ලස් මගින් කාබන් ද්විත්ව බන්ධනයට පහර දීමේදී එම පයි බන්ධනය විදී චක්‍රීය බ්‍රෝම කැටායනයක් සහ Br ඍණ අයනයක් සෑදී. චක්‍රීය බ්‍රෝම කැටායනයකුයි හරිනේ පුතේ. චක්‍රීය බ්‍රෝම කැටායනයකුයි Br ඍණ අයනයයි හැදෙනවා. චක්‍රීය බ්‍රෝම කැටායනයක් සහ Br ඍණ අයනයක් සෑදී. ඒක තමයි ඉස්සල්ලාම හැදෙන්නේ. දැන් මෙන්න මේ Br ඍණ මගින් ඔය චක්‍රීය බ්‍රෝම කැටායනයේ මෙන්න මේ කාබන් දෙන්නගෙන් එක්කෙනෙකුට පහර දෙනවා. මෙන්න මේ Br ඍණ වලින් මේ චක්‍රීය බ්‍රෝම කැටායනයේ බ්‍රෝමීන් බැඳලා තියෙන කාබන් දෙන්නගෙන් එක්කෙනෙකුට පහර දෙනවා. මේකේ වැදගත් ඒ තමයි මේ ඇල්කීනය සමමිතික වෙනකොට ඒ Br ඍණ අයනයට ඔය කාබන් දෙන්නගෙන් කියන්නේ බ්‍රෝමීන් බැඳලා ඉන්න කාබන් දෙන්නගෙන්
ඕන කාබන් කෙනෙකුට පහර දෙන්න පුළුවන් සමමිතික වෙනකොට. ඒක සම්මිතික වෙනකොට කෝකටද පහර දෙන්න කියලා විශේෂත්වයක් නැහැ. ඕන එකකට පහර දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද මම මේ කියන එක? තේරෙනව නේද? රයිට්. අපි ලියමු. ලියන්න. ඉන්පසු සෑදුණු BR ඍණ අයනය සෑදුණු BR ඍණ අයනය චක්‍රීය බ්‍රෝම කැටායනයට පහර දේ. චක්‍රීය බ්‍රෝම කැටායනයට පහර දේ. චක්‍රීය බ්‍රෝම කැටායනයට පහර දේ. මෙහිදී ඇල්කීනය සමමිතික නම් චක්‍රීය බ්‍රෝම කැටායනයද ඇල්කීනය සමමිතික වුණොත් චක්‍රීය බ්‍රෝම කැටායනයද සමමිතික වන අතර චක්‍රීය බ්‍රෝම කැටායනයද සමමිතික වන අතර චක්‍රීය බ්‍රෝම කැටායනයද සමමිතික වන අතර එවිට එම BR ඍණ අයනයට බ්‍රෝමීන් සම්බන්ධ කාබන් පරමාණු දෙකෙන් ඕනෑම කාබන් පරමාණුවකට පහර දිය හැක. බ්‍රෝමීන් සම්බන්ධ කාබන් පරමාණු දෙකෙන් ඕනෑම කාබන් පරමාණුවකට පහර දිය හැක. එක සමමිතික නම් ඒ චක්‍රීය බ්‍රෝම කැටායනයේ බ්‍රෝමීන් සම්බන්ධ කාබන් පරමාණු දෙකෙන් ඕනෑම කාබන් පරමාණුවකට බ්‍රෝමීන් සම්බන්ධ වෙලා ඉන්න කාබන් පරමාණු දෙකෙන් ඕනෑම කාබන් පරමාණුවකට පහර දෙන්න පුළුවන්. ඕනෑම කාබන් පරමාණුවකට පහර දිය හැක. එතකොට ඕන එකකට පහර දෙන්න පුළුවන්. ඒ පහර දෙනකොට ඒ පහර දෙන කාබන් එක්ක තියෙන බ්‍රෝමීන්ගේ බන්ධනය බිඳ ගන්නවා. එතකොට මේ බිඳ ගන්නකොට ඒ ඉලෙක්ට්‍රෝන දෙකම බ්‍රෝමීන් ධන පැත්තට එනකොට ඒ බ්‍රෝමීන්ගේ ධන ස්වභාවය නැති වෙලා මේ විදිහට බ්‍රෝමීන්ලා දෙන්න සම්බන්ධ වෙනවා. ඕක තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන විදිය. ඇත්තට ප්‍රතික්‍රියාව ලියන්න මේ යාන්ත්‍රණය පිළිබඳ කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. ඒකයි විශේෂම කාරණා. ප්‍රතික්‍රියාව ලියන්න යාන්ත්‍රණය පිළිබඳ දැනුමක් අවශ්‍ය නැහැ. හැබැයි ඔයාලට විභාගෙදි යාන්ත්‍රණ ලියන්න එනවනේ. ප්‍රතික්‍රියා නෙමෙයි යාන්ත්‍රණ. මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියන්න කියලා කෙලින්ම ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට තමයි මේක වැදගත් වෙන්නේ. රයිට්? අපි මේක ලියාගමු යාන්ත්‍රණය ඔයාලා. ලියාගන්න.
ඇඳගෙන ඉවර වෙලා කියන්න පුතේ ඈ බ්‍රෝම කැටායනේ ඩෙල්ටා නැත්තේ ඇයි කියලා අහනවා නෑ බ්‍රෝම කැටායනේ පුතේ බ්‍රෝමීන්ට ධනම තමයි තියෙන්නේ ඩෙල්ටා නෙමෙයි ඩෙල්ටා කියන්නේ බන්ධනයේ ද්‍රවීකරණයක් නිසා තමයි ඩෙල්ටා ධනයි ඩෙල්ටා ඍණයි ඇති වෙන්නේ හරි නේද ඩෙල්ටා ධනයි ඩෙල්ටා ඍණයි ඇති වෙන්නේ බන්ධනයේ ද්‍රවීකරණයක් මගින් නැති වෙන්නේ ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ දැන් මේ Br2 අණුව ද්‍රවීකරණයෙන් නමුත් මෙතනදී වෙන්නේ කෙලිම බන්ධනයේ කැඩිලම මේ Br හරිද මෙතන මේ බන්ධනය කැඩිලම කොළපාට බ්‍රෝමීන්ට ඍණ එනවා දකුණු කහපාට බ්‍රෝමීන්ට ධන එනවා කෙලින්ම ධන එනවා ඒක ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ නෙමෙයි හරි තව ලියන අය ඉන්නවද ලියාගෙන ඉවරද හරි එතකොට ඔය ඉන්න සමමිතිකනේ එතකොට ඒකේ ලොකුවට හිතන්න දෙයක් නෑ අපිට කෙලින්ම යාන්ත්‍රණය ලේසියෙන් ලියන්න පුළුවන් හරි යාන්ත්‍රණයේ නමත් ලියා ගන්න ඉලෙක්ට්‍රොපිලික ආකලන යාන්ත්‍රණයේ නම ඉලෙක්ට්‍රොපිලික ආකලන ඔය දෙවෙනි එකේ BRට විසම දැන් ඔයාලා පුතේ මේ අහන ප්‍රශ්න තේරෙන්නේ නැහැ සමහර ඒවා. ඉතින් මම කැමතියි මයික් එක උන්න දැන් ඔය දෙවෙනි එකේ BRට විසම විච්ච දැන් දෙවෙනි එක කියන්නේ මොකක්ද අදහස? එකම ගියාම බ්‍රෝමෝ කැටායනේ විසම විච්ඡේදනයේ ඉලෙක්ට්‍රෝන දෙකම ගියාම ඒක ඍණ වෙනවද? ඔයාලා ඒ දැන් කියන ඔය දෙවෙනි එකේ Brට විසම විච්ඡේදනයෙන් ඉලෙක්ට්‍රෝන දෙකම දැන් මෙතන බ්‍රෝමීන්ලා දෙන්නෙක් ඉන්නවා මොන එදා සමහර ප්‍රශ්න තියෙනවා අහද්දි ඔයාලා මයික් ඔන් කරලා අහන්න මෙහෙම මේ ටෙක්ස්ට් කරාට ඔයාලා ලියන ටෙක්ස්ට් ඔයාලගේ හිතේ එකක් තියාගෙන ඔයාලා ලිව්වට ඔයාලා ලියන එක තේරෙන්නේ නැහැ අපිට ඒ හින්දා මේ පොඩ්ඩක් අහන්න කතා කරලා එතකොට ප්‍රශ්න ඉවරයිනේ හරි නේද පොඩි ප්‍රශ්න නම් ඔයාලා ඔය ටෙක්ස්ට් කරනකොට ඒ හිතේ තියෙන එක ලියවෙනවා නමුත් මේ ගොඩක් ඒවා වෙන්නේ ඔයාලා ලොකු ඒවා ලියනකොට ඔයාලගේ හිතේ තියෙන එක නෙමෙයි ඔයාලා ලියන එකේ තේරුම දැන් ඔයාලා විභාගෙට උත්තර ලියද්දිත් අන්තිමට වෙන්නේ ඕක තමයි ඔයාලගේ හිතේ තියෙන එක නෙමෙයි ඔයාලා ලියන්නේ ඒකයි එහෙම කරන්නේ එහෙම බෑ ඒ හින්දා මම නම් කියන්නේ පළවෙනියටම මේ ප්‍රශ්නේ අහන්න එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. එතකොට කතා කරන්න පුළුවන් මොකද ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේ. ඔයාලගේ වයසේම ඔයාලගේ යාළුවෝ ටිකක් නෙමෙයි ඉන්නේ මෙතන. නේද? ලැජ්ජ වෙන්න ඕනේ නැහැ ප්‍රශ්න අහන්න. හරි. හරි. එතකොට අපි ඊගාව එකට එමු. හරි. දැන් මේ සමමිතික වුණොත් මේක වෙන්නේ. දැන් මේක අසමමිතික වුණොත් මොකද වෙන්නේ? අසමමිතික වුණත් පළවෙනි අවස්ථාව කිසි ගැටලුවක් නැහැ. බ්‍රෝමෝ කැටායන මේ කියන එකේ විදිහටම වෙලා බ්‍රෝමෝ කැටායනේ හැදෙනවා. හැබැයි මතක තියාගන්න මේ අසමමිතික අවස්ථාවකදී හැදෙන බ්‍රෝමෝ කැටායනයත් අසමමිතිකයි. බලන්න බ්‍රෝමෝ කැටායනයේ දෙපැත්ත සමාන නැහැ අසමාන. බ්‍රෝමෝ කැටායනයත් අසමමිතිකයි. ඒතකොට බ්‍රෝමෝ කැටායනයත් අසමමිතික වෙනකොට මේකේ දෙපැත්ත මෙහෙමද තියෙන්නේ. බ්‍රෝමෝ කැටායනයත් අසමමිතික වෙනකොට Br ඍණ පහර දීමේදී හරිද? Br ඍණ මේකට පහර දීමේදී මතක තියාගන්න මේ කාබන් පරමාණු දෙන්නගෙන් හයිඩ්‍රජන් අඩුවෙන්ම තියෙන හයිඩ්‍රජන් අඩුවෙන්ම තියෙන කාබන්ට තමා පහර දෙන්නේ හයිඩ්‍රජන් අඩුවෙන්ම තියෙන ඒකට හයිඩ්‍රජන් අඩුම කියන එක හිතා ගන්න තව ක්‍රමයක් තියෙනවා ත්‍රිමාන විරතාවයේ වැඩි හරිනේ එතකොට මෙතන ඇවිල්ලා මේක ඇවිල්ලා හයිඩ්‍රජන් අඩුම නැත්තම් ත්‍රිමාන අවහිරතාව වැඩිම හරිනේ ඔය දෙවිදිහටම කියන්න පුළුවන් හයිඩ්‍රජන් අඩුම නැත්තම් ත්‍රිමාන විරතාවයේ වැඩිම කාබන්ට තමයි Br ඍණ කියන එක්කෙනා පහර දෙන්නේ Br ඍණ කියන එක්කෙනා පහර දෙන්නේ රයිට් අපි ලියමු මේ යන්න අසමමිතික ඇල්කීනයකදී අසම්මිතික ඇල්කීනයකදී ද පළමුව
අසමමිතික ඇල්කීනයකදීද පළමුව පෙර පරිදිම චක්‍රීය බ්‍රෝම කැටායනයම සෑදී. ඉස්සල්ලාම චක්‍රීය බ්‍රෝම කැටායනය හැදෙනවා. බ්‍රෝම කැටායනය අස්ථායි නිසා බ්‍රෝම කැටායනය අස්ථායි නිසා නෙමෙයි මෙහෙම ඇල්කීනය අසමමිතික නිසා එහෙම ලියාගන්න අර කපා ගන්න. ඇල්කීනය අසමමිතික නිසා බ්‍රෝම කැටායනයද අසමමිතික වේ. මෙවැනි අවස්ථාවකදී බීආර් ඍණ අයනය පහර දෙන විට එය පහර දෙනුයේ හයිඩ්‍රජන් අඩුවෙන් බැඳුණු වරහන් ඇතුළේ ලියා ගන්න හයිඩ්‍රජන් අඩුවෙන් බැඳුණු වරහන් ඇතුළේ ලියා ගන්න ත්‍රිමාණ අවහිරතාවය වැඩි බ්‍රෝමීන් සම්බන්ධ කාබන් පරමාණුව වේ. right. And the kind of they make
හරිද පුතේ ලියාගෙන ඉවරද? හරි. ඉවර ඇති නේද? දැන් ප්‍රතික්‍රියා ලියනකොට හරි නේද? දැන් යාන්ත්‍රණයේදී ඔහොම අර චක්‍රීය බ්‍රෝම කැටායනයෙන් Br- දෙන්නේ කොහෙද ඉස්සල්ලාම කියන එක හිතුවට ප්‍රතික්‍රියා ලියනකොට ඒකේ තරම් වැදගත් නැහැ. හරි නේද? ප්‍රතික්‍රියා ලියනකොට ඒකේ තරම් වැදගත් නැහැ. දිත්ත බන්ධනයේ තියෙනවා Br එකයි Br දිත්ත බන්ධනයේ පයි බන්ධනය කියන්නේ එක බන්ධනයක් කැඩෙනවා. Br එකයි Br එකයි සම්බන්ධ වෙනවා. ඔක තමයි සාමාන්‍ය වෙන්නේ. ඔකට නිකම්ම Br2 කියලා දැම්මත් කමක් නැහැ. නැත්තම් Br2 CCl4 ඒක ඕන විදිහකට දාන්න. CCl4 දාන එක අනිවාර්ය නැහැ. Br2 කියලා විතරක් ප්‍රතිකාරකයේ දැම්මත් ප්‍රමාණවත් මොකද ද්‍රාවක නිරූපණය අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා. right ඒක ප්‍රතික්‍රියා ලියද්දී එහෙම ලොකුවට හිතන්න දෙයක් නැහැ. අපිට ඔය විදිහට ලියන්න පුළුවන්. උදාහරණ කියලා ප්‍රතික්‍රියා ටිකක් දියන්න. උදාහරණ කියලා ප්‍රතික්‍රියා ටිකක් දියන්න.
මොලින් ලියන්න පුතේ CCl4 වලින් මොකද්ද වෙන්නේ කියලා අහලා තිනවා right CCl4 වලින් මොකද්ද වෙන්නේ කියලා අහලා තිනවා CCl4 කියන්නේ නිකන් ද්‍රාවකය අර ප්‍රතික්‍රියාව සිදුවන මාධ්‍ය තමයි CCl4 ඒක අත්‍යවශ්‍ය නැහැ කිව්වේ ඒකයි හරිද පුතේ ලියලා ඉවරද ලියලා ඉවරයිද ළමයි ප්‍රතිචාරයක් නැත ලියලා ඉවරයි වගේ මේක ඉතින් අහන්න දෙයක් නැහැ මෙතන දිත්ත බන්ධනයේ පයි බන්ධනයේ බිඳිලා බ්‍රෝමීන් දෙන්නෙක් එතෙන්ට සම්බන්ධ වෙනවා පයි බන්ධනයේ විතරයි බිඳෙන්නේ බ්‍රෝමීන් දෙන්නෙක් සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම කියන්න දෙයක් නැහැ දැන් අපි ඕගනික් කරනකොට පරණ ප්‍රතික්‍රියා පරණ පරිවර්තන පියවරයන් ඒවා හිම හොඳට මතක තියෙන්න ඕනේ ඒවා හොඳට මතක තිබුණොත් තමයි පුතේ මේ පරණ ප්‍රතික්‍රියා නිපදවීම ප්‍රතික්‍රියා ඒ දේවල් හොඳට මතක තිබුණොත් තමයි මේ පරිවර්තන කරද්දී ඒක හරියට කරන්න පුළුවන්. දැන් පරණ ඒවා මතක නැත්තම් මේකට මේක දැම්මහම මෙහෙම වෙනවා මෙහෙම එකක් හදාගන්න අපිට මේ වගේ එකක් දාන්න ඕනේ. හරි නේද? එහෙම මතකයක් නැත්තම් අපිට පරිවර්තන කරන්න බෑ. ඒ නිසා නිරන්තරයෙන් මේ ඕගනික් වල නිපදවීම ප්‍රතික්‍රියා නිපදවීම කියන ඒවා මතක තියෙන්න ඕනේ. හරි නේද? නිරන්තරයෙන් පාඩම් කරන්න ඕනේ. ඒතකොට තමයි මතක හිටින්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. right? හරි. ඊගාවට කරන්න තියෙන කොටස අපි ඊගාව දවසේ කරමු. ඊගාව කරන්න තියෙන කොටස ටිකක් ලොකු කොටසක් තියෙන්නේ. අපි ගිය සතියේ කියන්නේ සිකුරාදා ළමයිට නැවතී මෙතන නිසා මෙතනින් මේක නවත්තමු ඕගනික් අද දවසට.